ආයිබෝන් 2022 ගිණුම්කරණයේ පන්ති තාම වැදගත් මාතෘකා ඒකකේ අපි මේ ඉන්නේ. අපි තාම වැදගත් මාතෘකාවකට පසුගිය ඔන්ලයින් එකේදී YouTube ඔන්ලයින් එකේදී අපි සම්බන්ධ වුණා. ඒ තමයි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. ඒකෙදී අපි ලාභ ප්‍රකාශය පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළා. ලාභ ප්‍රකාශය පිළිබඳව පුළුල්ව සාකච්ඡා කළා. එතකොට දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ ලාභ ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයත් එක්ක සම්බන්ධ වෙද්දී ශේෂ පරික්ෂමක තොරතුරු වලට අමතරව අතිරේක තොරතුරු හෙවත් ගැළපීම් භාවිතා කරන අවස්ථා පිළිබඳව. එතකොට ගැළපීම් භාවිතා කරන අවස්ථා පිළිබඳව. එතකොට මෙන්න මේ ගැළපීම් කොහොමද භාවිතා කරන්න කියලා කියන එක තමයි අපි දැන් මේ ප්‍රශ්නේදී සාකච්ඡා කරන්න යන්නේ. පෙරලා ගන්න මූල්‍ය ප්‍රකාශන ඔයගොල්ලන්ගේ ටියුට් එකේ 8 වෙනි ප්‍රශ්නය. ඒ වගේම ඔයගොල්ලෝ ගන්න අර පුංචි ගිරව් දෙන්නෙක් ඉන්න ගැළපීම් කියන නිබන්ධනය. ඒ ගැළපීම් නිබන්ධනය යම් කෙනෙකුට තාම හම්බෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම්, ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා කොලේ එක ලියා ගන්න මේ ගැළපීම් සම්බන්ධව තොරතුරු. එතකොට ඔයාලට පේනවා දරුවෝ දීලා තියෙනවා සම්පත්ගේ ව්‍යාපාරේ තොරතුරු වාගයක්. මොනවද දීලා තියෙන්නේ? ශේෂ පිරික්සුමක්. ඒ වගේම දීලා තියෙනවා ළමයි අතිරේක තොරතුරු ටිකක්. අපෙන් ඉල්ලන්නේ ලාභ ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි. පළමුව අපි මොකද්ද කරන්න ඕනේ? පළමුව මෙන්න මේ ආකෘති දෙක විධිමත්ව ගහගෙන තියෙන්න ඕනේ. මේ වෙනකොට මම කිව්වා මේ වගේ ආකෘති 6ක්වත් අඩුතරමින් මොනවද කරලා තියෙන්න ඕනේ කියලාද ගහලා තියෙන්න ඕනේ කියලා. අපි WhatsApp group එකට දැම්මා. මේකේ ආකෘතිය දාලා සැකස්ම මේකේ වටිනාකම් තීරු 3ක් සහිතව ගහන්න කියලා කොයි විදිහකට ගහද්දී එතකොට ඒ වෙනකොට ගහගෙන ඇති යම් කෙනෙක් මෙන්න මේ ආකෘති නිසලස තාම රූල් කරලා නැත්තම් ඉස්සෙල්ලාම වීඩියෝ එක පෝස්ට් කරලා වීඩියෝ එක නවත්තලා ඔය ආකෘති ටික ගහගෙන ඉන්න මේක සාකච්ඡා කරන්න. මොකද ගාන යන අතර කිසිදු ආකෘතියක් ගහන්න වාට වෙලාවක් දෙන්නේ නැහැ. එතකොට ඔයාලට හරියට මේක තේරුම් ගන්න බෑ. මේක තේරුම් ගන්න බෑ කියනවාට මම ගිය ලිසන් එකේදීත් කිව්වා මේක තේරුම් ගන්න බෑ කියනවාට accounts වල ගොඩාක් මාතෘකාවලදී ආතරමං වෙනවා. ඒ නිසා ඊටාම හොඳින් වැඩි වාර ගාණක් නරඹලා හරි ඔයගොල්ලෝ මේ මාතෘකාව වැඩි වාර ගාණක් නරඹන්න පුළුවන් විදිහට අපි දීලා තියෙන එකයි. හරිද? ඒ නිසා ඔයා වැඩි වාර ගාණක් නරඹලා හරි Taman නිර්වුල්ව මේ පාඩම හොඳින් කරගත්තොත් ඔයාලේ කවුන්සල් මෙතනින් එහාට දෙන ගොඩාක් කොටස් ටික ඊටාම් පහසු වෙනවට යන්න පුළුවන් වෙනවා. රයිට්. එහෙමනම් අපි යම් ඊළඟ කොටසට යන්න යන්නේ ඒ තමයි ගැළපීම්. ගණ්ඩ ගැළපීම් කියන ටියුට් එකේ බලන්න හරිද පිටු අංක 4 වගේ තියෙනවා. පිටු අංක 3 හෝ 4 තියෙනවා. අවසාන තොග ගැළපීම කියලා එකක් අංක 1 කියලා දාලා ඇති. අවසාන තොග ගැළපීම. රයිට්. අවසාන තොග ගැළපීම. ඒ යටතේ අංක 1 කියලා දාලා ඇති අවසාන තොගය පිරිවැයට පමණක් දී තිබීම කියලා. මේ දින්නේ අවසාන තොගය රුපියල් 5000යි කියලා දීලා තියෙනවනේ. ඒ කියන්නේ අවසාන තොගය අපිට දීලා තියෙන්නේ පිරිවැයට විතරයි. එහෙනම් මේ පිරිවැයට විතරක් දීලා තියෙනවා නම් අපි මේක අවසාන ගිණුමකදී ගලපන්නේ කොහොමද කියලායි අපි මේ ලියා ගන්න යන්නේ. ඉතින් දිත්වසරහණයෙන් වෙනම කතා කරනවා. අපි ඒකෙදි වෙනම අපි ඒව ටික ලියලා දෙන්නම්. ඒව ලියාගමු අපි. ඒවට අදාළ සංකල්ප ඒ දේවල් අපි ඉස්සරහදී කතා කරනවා. රයිට්. මේ අවසාන තොග ගැළපීම් පාඩමේ ගැළපීම් ටියුට් එකේ අවසාන තොගය නෝට් එකේ යටතේ අවසාන තොගය පිළිවෙලට පමණක් දී තිබීම එකේ තියෙනව නේද ගලපන අයුරු කියලා. අන්නේ ගලපන පළවෙනි විදිය ලියන්න අංක 1. අවසාන තොගයේ අගය. අවසාන තොගයේ අගය. අවසාන තොගයේ අගය ලාභ ප්‍රකාශයේ. ලාභ ප්‍රකාශයේ විකුණුම් පිරිවැයෙන් අඩු කර පෙන්විය යුතුයි. විකුණුම් පිරිවැයෙන් අඩු කර පෙන්විය යුතුයි. අවසාන තොගයේ අගය විකුණුම් පිරිවැයෙන් අඩු කර පෙන්විය යුතුයි.
දෙක අංක 2 අවසාන තොගයේ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අවසාන තොගයේ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල අවසාන තොගයේ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වල පෙන්විය යුතුයි. එහෙනම් මට කියන්න දරුවෝ අවසාන තොගයේ පෙන්වන ආකාර දෙක මොකක්ද? අවසාන තොගයේ අගය ලාභ ප්‍රකාශයේ විකුණුම් පිරිවැය මොනවා කරන්න ඕනේද? අඩු කරන්න ඕනේ. දෙවෙනි එක තමයි මොකද්ද? අවසාන තොගයේ අගය දාන්න ඕනේ කොහෙද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශී ජංගම වත්කම් වල. දැන් එහෙනම් අපි ඉස්සෙල්ලාම ගැළපිලියකින් එක අපි කරගෙන යන්න ඉස්සෙල්ලාම පළවෙනි පියවර ඔයා ගහපු ආකෘතියේ නම ලියමු පේලි තුනකට. හරි මැද්දෙන් පේලි තුනකට. ලියන්න කාගේද ව්‍යාපාරය? සම්පත්ගේ ව්‍යාපාරේ. මැදින් ලියන්න සම්පත්ගේ ව්‍යාපාරේ. ඊළඟ පේලිය ලියන්න 2021 3:31 අවසන් වසරට 2021 3:31 අවසන් වසරට යට පේලිය ලියන්න ලාභාලාභ ප්‍රකාශය කෙලවරෙන් රුපියල් 1000 කියලා දාගන්න. උඩින් මෙතන පේලි තුනකට නම ලියලා තියෙන්න ඕනේ. රුපියල් 1000 කියලා දාලා තියෙන්න ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ නම ලියමු අපි පේලි දෙකකට. හරිද? පේලි දෙකකට ලියමු සම්පත්ගේ ව්‍යාපාරේ. ඊළඟ එක පොඩ්ඩක් ඉස්සරහට එන්න පටන් ගන්න 2021 3:31 දිනට 2021 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කෙලවරෙන් රුපියල් 1000 කියලා දාගන්න. දැන් අපි නෝට් එක ගැලපීම් එකේ තියෙන නෝට් එකත් එක්ක ගාන හදාගෙන යනවා. right මොකද්ද අපි ලියුවේ අවසාන තොගය ගලපන්නේ කොහොමද දරුවෝ? අවසාන තොගයේ තියෙන වටිනාකම ලාභ ප්‍රකාශයේදී විකුණුම් පිරිවැයෙන් අඩු කරන්න කිව්වා. මට කියන අවසාන තොගයේ තියෙන 5000යිනේ. 5000 කියන්නේ 5යිනේ. එහෙනම් අවසාන තොගයේ අගය විකුණුම් පිරිවැය හොයද්දී අඩු කරමු දෙවෙනි තීරුවේ. මතකයි නේද දෙවෙනි තීරුවේ දානවා කිව්වේ ආදායමුයි තොගයි විතරයි. මොනවද දාන්නේ මෙතනින් ඕනනම් ලියාගමු. මොනවද දාන්නේ? දෙවෙනි තීරුවේ දානවා ආදායමුයි තොගයි. එතකොට පළවෙනි තීරුවේ දැම්මේ මොනවද? වියදම් දැම්මේ පළවෙනි රූලේ. මතකයි නේද? අවසාන තොගයේ ලාභ ප්‍රකාශයෙන් අඩු කළා. 2 ඒකෙම දෙවෙනි එක දුන්නා. මොකද්ද? අවසාන තොගයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් විදිහට දාන්න ඕනේ. දාන්න අවසාන තොගය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සාමාන්‍යයෙන් තොරතුරු දාන්නේ දෙවෙනි තීරුව පාවිච්චි කරන්නේ. අරගේ පළවෙනි තීරුව මේකේ දෙවෙනි තීරුව පාවිච්චි කරන්නේ දාන්න. තොගය කීයක් තියනවද? 5යි. ඒකේ වරහන් දාන්නේ. ඊට අවසාන තොගය කී තැනකට ගියාද? ස්ථාන 2යි. ඒ තැන් දෙකට යන්නේ කොහොමද කියලා ඔයාට ගලපන අයුරු කියන නෝට් එකේ දීලා තියෙනවා. ඊළඟට ඔයාගේ හරිද? ගැලපීම් ටියුට් එකේ යන්න තුන්වෙනි එක උපචිත වියදම් කියන පිටුවට යන්න. උඩ අංක දාලා තියෙනවා ගැලපීම් වල. උපචිත වියදම් කියන පිටුවට යන්න. දරුවෝ මෙතනක් දීලා තියෙනවා නේද ඔයාට? උපචිත විදුලියක් 2000ක් තියෙනවා කියලා. උපචිත විදුලියක් තියෙනවලු 2000ක්. උපචිතයි කියන්නේ මොනවා කරන්න තියෙනවා කියන එකද?
ගෙවන්න තියෙනවා. ශේෂ පිරික්සුමේ වාට දීලා දිනවා ළමයි ගෙවපු ටික 3ක්. මෙතන කියනවා 2ක් තව ගෙවන්න තියනවලු. එතකොට ළමයි ඔක්කොම විදුලිය කීයද? 5යි. ඔක්කොම විදුලිය කීයද? 5යි. එහෙනම් කොහොමද මේ 5 ගත්තේ? ශේෂ පිරික්සුමේ තියෙන ප්‍රමාණයට ගැළපිල්ල තියෙන ටිකත් මොනව කළාද? එකතු කරලා. එහෙනම් උපචිත වියදම් එකේ පිටුවේ යට තියනව නේද? ගලපන අයුරු කියලා නෝට් එකක්. ඒ නෝට් එකේ ලියන්න අංක 1. ගැළපීම් ටියුට් එකේ ගලපන අයුරු කියන එකේ අංක 1 ලියන්න. ශේෂ පිරික්සුමේ ඇති වියදමට. ශේෂ පිරික්සුමේ ඇති වියදමට. ශේෂ පිරික්සුමේ ඇති වියදමට. ශේෂ පිරික්සුමේ ඇති වියදමට. උපචිත ප්‍රමාණයද එකතු කොට. ශේෂ පිරික්සුමේ ඇති වියදමට උපචිත ප්‍රමාණයද එකතු කොට. උපචිත ප්‍රමාණයද එකතු කොට ලැබෙන අගය. උපචිත ප්‍රමාණයද එකතු කොට ලැබෙන අගය. උපචිත ප්‍රමාණයද එකතු කොට ලැබෙන අගය. එකතු කොට ලැබෙන අගය. ලාභාලාභ ප්‍රකාශයේ. ලාභාලාභ ප්‍රකාශයේ වියදමක් ලෙස පෙන්විය යුතුය. වියදමක් ලෙස පෙන්විය යුතුය. 2 ගැළපීමේ ඇති උපචිත ප්‍රමාණය පමණක්. 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 උපචිත ප්‍රමාණය පමණක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ. ගැළපීමේ ඇති උපචිත ප්‍රමාණය පමණක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීමක් ලෙස. ජංගම වගකීමක් ලෙස පෙන්විය යුතුය. ජංගම වගකීමක් ලෙස පෙන්විය යුතුය. බලන්න දරුවෝ මොකද්ද කිව්වේ කියලා. මොනවද නෝට් එක කියවන්න මොකද්ද තියෙන්නේ? ශේෂ පිරික්සුමේ තියෙන ගෙව්ව වියදමට ගැළපිල්ලේ තියෙන උපචිත ටිකත් මොනවා වෙලාද? එකතු වෙලා. ඒ දෙකේම එකතුව ලාභාලාභ ප්‍රකාශයේ වියදමක් විදියට දාන්න නේද? බලන්න ඔයාගේ ශේෂ පිරික්සුමේ විදුලිය කීයක් තිබුණද? 3යි. උපචිත විදුලිය කීයක් තිබුණද? 2යි. 3යි 2යි කීයද? 5යි. විදුලිය කියන්නේ මොන වියදමක්ද? හරි පරිපාලන වියදමක්. පරිපාලන වියදමක දාන්න විදුලිය කියලා. කීයද දාන්නේ විදුලිය? 5යි. වියදම් දාන්නේ කීවෙනි තීරුවේද? පළවෙනි තීරුවේ විදුලිය 5යි. 2 දෙවෙනි පියවර. මොකද්ද කිව්වේ? ගැළපිල්ලේ තියෙන උපචිත ටික විතරක්. උපචිත ටික විතරක් කියන්නේ 2යි නේද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන්නලු ජංගම වගකීමක් විදියට. එහෙනම් ජංගම වගකීම් වල දාන්න උපචිත විදුලිය කියලා. උපචිත විදුලිය කියලා. කීයක්ද තියෙන්නේ උපචිතය? 2යි. නොගෙව්ව ටික විතරයි දාන්නේ. උපචිත විදුලිය 2යි. කොහොමද උපචිත විදුලිය දාන්නේ? උපචිත විදුලිය දාන්නේ කොහොමද? ගෙව්ව විදුලියට නොගෙව්ව ටිකත් මොනවා වෙලාද? එකතු වෙලා. ගෙව්ව ටිකට නොගෙව්ව ටිකත් එකතු වෙලා. ඊළඟට 3 තුන්වෙනි ගැළපීමට යනවා අපි. ඒකේ නෝට් එක ලියා ගන්න ගැළපීම් පොතේ ඉදිරියට කළ ගැළපීම් කියන පිටුව පෙරලා ගන්න. ඉදිරියට කළ ගැළපීම් කියන පිටුව පෙරලා ගන්න. ඒකේ යටම ඇති ගලපන අයුරු කියලා. ළමයි ඉදිරියට ගෙවලා කියන්නේ වැඩිපුර ගෙවලා නේද බැංකු ණය පොලිය? බලන්න ශේෂ පිරික්සුමේ බැංකු ණය පොලිය 2ක් ගෙවලා තියෙනව නේද? මෙතන කියනවනේ මේ දෙකෙන් එකක් ඉදිරියට ගෙවුවා කියලා. ඉදිරියට කියන්නේ ලබන අවුරුද්දට ගෙවුවේ කියලා. එහෙනම් මේ අවුරුද්දට ගෙවුව ප්‍රමාණය කොච්චරයිද මේ අවුරුද්දේ වියදම? ඒ දෙකෙන් වැඩිපුර ගෙවුව එක අයින් කළාට පස්සේ එකයි නේද? ලියා ගන්න එහෙනම් නෝට් එක අංක 1 ගලපන අයුරු. අංක 1 ශේෂ පිරික්සුමේ ඇති
ගෙවූ ප්‍රමාණය ශේෂ පිරික්සුමේ ඇති ගෙවූ ප්‍රමාණය ඉදිරියට කළ ප්‍රමාණය අඩු කර ලැබෙන අගය 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 මූල් මේ ලාභාලාභ ප්‍රකාශයේ වියදම ලෙස ගත යුතුය ලාභාලාභ ප්‍රකාශයේ වියදම ලෙස ගත යුතුය වියදම ලෙස ගත යුතුය වියදම ලෙස ගත යුතුය වියදම ලෙස ගත යුතුය දෙවෙනි එක ගැළපීමේ ඇති ඉදිරියට කළ වියදම් ප්‍රමාණය පමණක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේදී ජංගම වත්කමක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ජංගම වත්කමක් ලෙස පෙන්විය යුතුය නැවත අහගන්න මොකද උනේ කියලා ඉස්සෙල්ලා උපචිතයේදී මොකද උනේ ශේෂ පිරික්සුමේ තිබිච්ච 3ට උපචිත දෙකත් එකතු කරලා මෙතන දැම්මා 5යි ඊළඟ උපචිත දෙක විතරක් මෙතෙන්ට දැම්මා දැන් කියන්නේ ඉදිරියට කරලා එකක් ශේෂ පිරික්සුමේ ගෙව්ව ණය පොලිය 2යි තියෙන්නේ දෙකෙන් එකක් අඩු කරපුවාම කීයක් එනවද 1යි ණය පොලිය කියන්නේ මොන වියදමක්ද මූල්‍ය වියදමක දාන්න බැංකු ණය පොලිය කියලා කොච්චරද දාන්නේ මේ දෙකෙන් එකක් අඩු කරපුවාම 1යි එන්නේ එතකොට ඒ ඉදිරියට කෙවු කරපු එක තියෙනවනේ ඒ ඉදිරියට කරපු එක දාන්නලු ජංගම වත්කමක දාන්න ඉදිරියට කළ පොලිය කියලා කොච්චරද ඉදිරියට කළා තියෙනවා කිව්වේ 1යි ඉදිරියට කළා තියෙනවා කිව්වේ 1යි එතකොට ගැළපිලි 3ක් ඉවරයි අපි හතරවෙනි එක තියෙනවා සටහන් නොවූ භාණ්ඩ ගැනිලි යන්න ගැළපීම් පොතේ භාණ්ඩ ගැනිලි කියලා පිටුවක් ඇති බලන්න ගැළපීම් පොතේ භාණ්ඩ ගැනිලි කියලා පිටුවක් ඇති පෙරල ගන්න ආන් ඒකේ ගලපන අයුරු එකයි කතා කරන්න යන්නේ මේ බලන්න දරුවෝ සටහන් නොවෙච්ච ගැලි දෙකක් තියෙනවලුනේ ඔයා මට ශේෂ පිරික්සම බලලා කියන්න සටහන් වෙච්ච ගැලි කීයක් තියෙනවද සටහන් නොවෙච්ච ගැලි දෙකයිනේ සටහන් වෙච්ච ගැලි කීයක් තියෙනවද 5ක් තියෙනව නේද එතකොට 5යි 2යි කීයක් වෙන්න ඕනද ඔක්කොම 7යි අනේ එහෙනම් ලියාගන්න නෝට් එකේ ගලපන අයුරු කියන එක භාණ්ඩ ගැනීම එකේ අංක 1 ශේෂ පිරික්සුමේ ඇති ගැනිලි වලට ගැළපීමේ ඇති ගැනිලි ප්‍රමාණයද එකතු කොට ගැළපීමේ ඇති ගැනිලි ප්‍රමාණයද එකතු කොට ගැළපීමේ ඇති ගැනිලි ප්‍රමාණයද එකතු කොට ලැබෙන මුළු අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ප්‍රාග්ධනයෙන් අඩු කළ යුතුය දෙක ගැළපීමේ ඇති භාණ්ඩ ගැනිලි ප්‍රමාණය පමණක් ගැළපීමේ ඇති භාණ්ඩ ගැනිලි ප්‍රමාණය පමණක් ගැළපීමේ ඇති භාණ්ඩ ගැනිලි ප්‍රමාණය පමණක් ලාභාලාභ ප්‍රකාශයේ
ගැනුම් වලින් අඩු කර පෙන්විය යුතුයි. ගැනුම් වලින් අඩු කර පෙන්විය යුතුයි. දැන් අපි බලමු මොකද්ද කිව්වේ කියලා. බලන්න අංක 1 පියවර අංක 1 ගැළපිල්ලේ තියෙන ගැන්ලි වලට භාණ්ඩ ගැන්ලි වලට සටහන් නොවෙච්ච ඒවට ශේෂ පිරික්සුමේ තියෙන එකත් එකතු කරන්නලු. බලන්න ශේෂ පිරික්සුමේ ගැන්ලි 5යි සටහන් නොවෙච්ච ඒවා 2යි. ඔක්කොම කීයයි කිව්වද 7යි. මේ මෙතන ප්‍රාග්ධනෙන් අඩු කරන්න දෙවෙනි තීරුවේ ගැන්ලි කියලා 7යි. ඊළඟ දෙවෙනි පියවර කිව්වේ මොනවද? භාණ්ඩ ගැන්ලි ටික විතරක් සටහන් නොවෙච්ච. මේ මෙතන තියෙන ගැනුම් වලින් මොනව කරලා පෙන්නන්න කිව්වද? අඩු කරලා පෙන්නන්න කිව්වා. මොන ගැන්ලි කියලාද? භාණ්ඩ ගැන්ලි කියලා. භාණ්ඩ ගැන්ලි ටික විතරයි ඒක පළවෙනි තීරුවෙන් අඩු කරන්න ගැනුම් වලින්. ඒ ගැනුම් වලින් අඩු කරනවා කියන්නේ ගැනුම් කියන්නේ වියදමන්නේ. ඒක පළවෙනි තීරුවෙන් අඩු කරන්න ඕනේ. අවසාන ගැළපිල්ල 5. මේකේ තියෙන අවසාන ගැළපිල්ල 5. පස්වෙනි එක. මොකද ළමයි පස්වෙනි එකේ තියෙන ෂය කරන්නලු. යන්න ගැළපීම් කියන ටියුට් එකේ වාගේ නෝට් ලියන ගැළපීම් කියන ටියුට් එකේ ෂය ගැළපීම කියලා එකක් තියෙනවනේ. ආන්ගේ පිටුව පෙරලා ගන්න ෂය ගැළපීම කියන පිටුව. ඒකෙත් තියෙනවනේ යටටම වෙන්න අවසාන තොගයක ගලපන අයුරු කියලා. ආන්ගේ ගලපන අයුරු වල ලියා ගන්න අංක 1 මෝටර් රථයේ අගයෙන් मोटर रथे आगे सॉरी वात्कमे आगे मोटर रथे में वात्कमे आगे मोटर रथे में वात्कमे आगे गणनीयकरण प्रमाणे लाभालाभ प्रकाशे गणनीयकरण प्रमाणे लाभालाभ प्रकाशे वियदमक लेस දැක්විය යුතුය. लाभालाभ प्रकाशයේ වියදමක් ලෙස දැක්විය යුතුය. लाभालाभ प्रकाशයේ වියදමක් ලෙස දැක්විය යුතුය. වියදමක් ලෙස දැක්විය යුතුය. 2 අංක 2 ගණනය කළ ෂය ප්‍රමාණයට ශේෂ පිරික්සුමේ ඇති ෂය වෙන් කිරීමද අන්නේ වචනයට ඉරතා ගන්න. ෂය වෙන් කිරීමද එකතු කොට ලැබෙන අගය मूल्य तत्व प्रकाशයේ समुचित षय लेस पेन्विय युතුය. සමුච්චිත ෂය ලෙස පෙන්විය යුතුය. බලන්න මොකක්ද අපි කිව්වේ කියලා. ඔතන කියන්නේ මෝටර රථයට පිරිවැය මත 120ක් ක්ෂය කරන්න ඕනේ කියලානේ. බලන්න ළමයි ශේෂ පිරික්සුමේ තියනව නේද? මෝටර රථ 15ට 120යි කියන්නේ. 15ට 110ක් නම් 1.5යි 120යි කියන්නේ ඒ වගේ දෙකක් 3යි. එතකොට මේ ගණනය කරපු ෂය ටික කොහෙද දාන්න ඕනේ කිව්වේ? වියදම් වල නේද? මට කියන ළමයි මෝටර රථ ෂය කියන්නේ මොන වියදමක්ද? බෙදා හැරීම් වියදමක් දාන්න මෝටර රථ ෂය කියලා. කීයද අපිට 120ක් බලපුවම ආවේ? 3යි. 15න් 120ක් 3යි. ඊට පස්සේ මොකද කරන්න කිව්වේ? ඒ ආපු එකට ශේෂ පිරික්සුමේ තියෙන ෂය වෙන් කිරීමත් එකතු කරන්න කිව්වා. මට කියන්නේ ශේෂ පිරික්සුමේ යටම ඉඳන් දෙවෙනි එකේ ෂය වෙන් කිරීම 8යි නේද තියෙන්නේ. ඒකට මේ තුනත් එකතු කරපුවම කීයක් එනවද? 11යි. දාන්න මෝටර රථ දාන්නේ ඡංග මොනවන? වත්කම් වල දාන්න මෝටර රථ. සමුච්චිත ෂය වලට කීයද ළමයි දාන්නේ? 11යි. කොහොමද 11ක් ආවේ? ශේෂ පිරික්සුමේ තියෙන 8ට
අපි හෙව්ව තුනත් මොනවා වෙලාද? එකතු වෙලා. අපි හෙව්ව තුනත් එකතු වෙලා. එතකොට සියලුම ගැලපීම් අපි කරලා ඉවරයි. දැන් අපි තොරතුරු ටික උඩ ඉඳන් දාගෙන යමු. මුදල් 50ක් තියෙනවා. ජංගම වත්කම් වල රූලක් විතර ඉතුරු කරලා දාන්න මුදල් කියලා. 50යි. ප්‍රාග්ධනය 30ක් තියෙනවා. ප්‍රාග්ධනය දාන්නේ මූල්‍ය තත්ත්වයකට හිමිකමක් 30යි. මූල්‍ය තත්ත්වයේ දෙවෙනි තීරුවේ දාන්නේ ළමයි. ඊළඟට තියෙනවා මොකද්ද? ලද වට්ටම්. ඒ කියන්නේ වෙනත් ආදායම් වල 3යි. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ආදායම් දාන්නේ දෙවෙනි තීරුවේ. ලද වට්ටම් දෙවෙනි තීරුවට 3යි. ඊළඟට තියෙනවා මොනවද? දුන් වට්ටම්. දුන් වට්ටම් කියන්නේ වියදමක්. වියදමක් මොන වට්ටමද? මොන වියදමක්ද? දුන් වට්ටම් කියන්නේ බෙදා හැරීම 4යි. වියදම් දාන්නේ පළවෙනි රූලේ. ඊළඟට තියෙනවා බැංකු ණය. බැංකු ණය කියන්නේ වගකීමක්. මොන වගකීමක්ද බැංකු ණය කියන්නේ? චංගම නොවන වගකීමක්. බැංකු ණය කියලා කීය දෙන්නේ? 20යි. බැංකු ණය පොලි අපි දැම්මා. ගැනුම් තියෙනවා 15යි. 15යි. ගැනුම් තියෙනවා 15යි. වියදම් දාන්නේ පළවෙනි රූලේ. විකුණුම් තියෙනවා 32යි දෙවෙනි තීරුවේ. මෝටර රථ දැම්මා. වෙළඳ ලැබිය යුතු දේ 4යි. ඒක මේ මුදල් වලට උඩින් දාන්න මෙතන ඉතුරු කරපු තැන. වෙළඳ ලැබිය යුතු දේ 4යි. ඊළඟට තියෙනවා වෙළඳ ගෙවිය යුතු දේ. ඔය කියන අය හිමියෝ 7ක් ඉන්නවා. චංගම වගකීමක්. වෙළඳ ගෙවිය යුතු දේ 7යි. විදුලිය අපි දැම්මා. ගැන්ලි දැම්මා. මෝටර රථ ෂේවින් කිරීමුත් දැම්මා. ආරම්භක තොගේ දාන්න 2යි. ආරම්භක තොගේ තොග දාන්නේ දෙවෙනි තීරුවට 2යි. දැන් ළමයි මෙන්න මෙච්චරයි කරන්න තියෙන. හොඳට අහගන්න. හරිද? දැන් අපි සියලුම දත්ත දාපුවම අපිට පේනවා දෙවෙනි තීරුවේ දාලා තියෙන තොගයි මේ ආදායමුයි විතරයි. වියදම් ඔක්කොම පළවෙනි තීරුවේ දාලා තියෙන්නේ. මේක සියලුම තීරුවේ දාලා තියෙන්නේ දෙවෙනි තීරුවේ. මේ මෝටර රථයේ පිරිවැය විතරක් දාගන්න අපිට අමතක වුණා. 15ක් තියෙනවා පිරිවැය. ඒක විතරයි පළවෙනි තීරුවට දාන්නේ. right. අපි ගාන එකතු කරමු දෙවනුව. දැන් ඔයාට ගහපු ආකෘතියේ ඔයා හදන්න ගන්න අභ්‍යාසංක 9 ගැලපීම් 5 පළවෙනි එක 6 වෙනි ගැලපිල්ල මම කියලා දෙන්නම්. පළවෙනි ගැලපීම් 5 කරන්න ගන්න. පළවෙනි 5 ගැලපීම් 5 විතරයි.
ගැලපීම් නෝට් එක බලපින් ගැලපෙ ටික් කරන්න පළවෙනි 5.
කොහොමද ආකෘතියේ බලමු අපි ඔන්න බලන්න මං කියද්දි හොඳින් බලන්න අවසාන තොගය 30ක් තියෙනව නේද ඒක මෙන්න මෙතන දාලා තියෙන්න ඕනේ 30 අවසාන තොගය චෙක් කරගන්න ඊළඟට ඒ 30ම දාලා තියෙන්න ඕනේ මෙතන අවසාන තොගය කියලා 30යි ඒක හරියද ඊළඟට උපචිත විදුලිය 5ක් තියෙනවලු දැනට විදුලිය 10යි මේ 5යි මේ මෙතන විදුලිය කියලා 15ක් දාලා තියෙන්න ඕනේ ඊළඟට ඒ උපචිත 5 දාලා තියෙන්න ඕනේ මෙන්න මෙතන උපචිත විදුලිය කියලා දෙවෙනි තීරුවට 5යි ඊළඟට තියෙනවා ඉදිරියට ගෙවූ වේතනය 3ක් තියෙනවා දැනට වේතනය 15යි 3ක් ගියාම 12යි මෙතන වේතනය කියලා දාලා තියෙන්න ඕනේ පරිපාලන වියදම් වල වේතන කියලා 12ක් දාලා තියෙන්න ඕනේ පරිපාලන වල දාන වේතන 12ක් දාන්න ඕනේ ඊළඟට ඉදිරියට ගෙවූ වේතනය චංගම වත්කම් වල දාලා තියෙන්න ඕනේ ඉදිරියට ගෙවූ වේතනය 3යි ඉදිරියට ගෙවූ වේතනය 3යි ඊළඟට ගැණිලි උතන 5ක් තියෙනවා ශේෂ පිරික්සු මේ 20යි මෙන්න මෙතන ගැණිලිව දාලා තියෙන්න ඕන ළමයි 25යි කියලා 25යි කියලා 25යි කියලා දාලා තියෙන්න ඕනේ ඒ වගේම ඔයා දාලා තියෙන්න ඕනේ හරිද භාණ්ඩ ගැණිලි මෙන්න මෙතන ගැණුම් වලින් අඩු කරලා දාන්න ඕනේ භාණ්ඩ ගැණිලි 5යි කියලා භාණ්ඩ ගැණිලි 5යි කියලා ඊළඟට ඔයාට කිව්වා මෝටර රථ පිරිවැය මත 10% ක්ෂය කරන්න කියලා මෝටර රථයේ තියෙන 120යි 10% කියන්නේ 12යි ඔයාම මෙතන දාන්න ඕනේ මෝටර රථ ක්ෂය කියලා 12 ඒකයි දැනට තියෙන ක්ෂය වෙන් කිරීම 20යි දැනට තියෙන 20යි මේ 12යි ඔක්කොම කීයක් තියෙනවද 32යි මේ මෙතන දාන්න මෝටර රථ කියලා පිරිවැය තීරුවට 120යි සමුච්චිත ක්ෂය දාන්නේ දැනට 20ක් තියෙනවා මේ 12ත් එක්ක ඔක්කොම කීයද 32යි ඔක්කොම 32යි ඒකේ 6 වෙනි ගැළපිල්ල මම කියලා දෙන්නම් අපි ඉස්සෙල්ලා කලින් ගාන එකතු කරන විදිය කතා කරලා ඊළඟ එක බෝඩ් එකේ හදමු ඔන්න බලන්න මාත් එක්කම මේ 32 ඉරක් ගහලා මෙතෙන්ට ගන්න ඊළඟට මේ 15 දෙකක් අඩු කරලා ඊළඟ රූල්ට ගන්න 13යි 13යි මේ දෙකයි 15යි ඒකෙන් මේ 5ක් අඩු වෙනවා 10යි 32න් 10ක් අඩු වෙච්චාම දල ලාභය කියන තැන 22ක් එනවා ඒකට මේ තුන එකතු වෙනවා එතකොට 25යි ඊළඟ මේ ටික ගන්නවා මෙතන 7යි වරහණක් ඇතුලේ මෙතන 5යි වරහණක් ඇතුලේ මෙතන 1යි වරහණක් ඇතුලේ 7යි 5යි 12යි 1යි 13යි ඉරක් ගහලා මේ ටිකේම එකතුව මෙතනින් අඩු කරනවා 13යි 25න් 13ක් ගියාම උත්තරේ එනවා කීයද 12යි ඒ 12 ගෙනින් ලියලා තියෙන්න ඕනේ සුද්ධ ලාභය කියලා 12 ගෙනින් ලියලා තියෙන්න ඕනේ සුද්ධ ලාභය කියලා ආන්ගේ ආපු සුද්ධ ලාභය මේ මෙතෙන්ට එකතු කරන්න 12යි එතකොට 42යි ඒකෙන් 7ක් අඩු වෙච්චාම ඊළඟ රූල්ට ගන්න 35යි ඊළඟ රූල්ට ගන්න 35යි ඊළඟට මෙන්න මෙතන මේ 20 මේ රූල්ට ගන්න මෙන්න මේ දෙකේ එකතුව 9 මේ රූල්ට ගන්න 55යි 9යි 64ක් එනවා එකතුව 64000යි
ඊළඟට මේ පැත්තෙත් අපි එකතු කරමු 15න් 11ක් ගියාම 4යි. මේ ටික එකතු කරන්න 54යි 55යි 60යි. 60යි 4යි එකතු වෙනවා කීයද? 64යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සමාන වෙනවා කීයකටද? 64කට සමාන වෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සමාන වෙනවා කීයකටද? 64කට. දැන් ඔයාගේ දෙවෙනි ගානට යන්නේ. දැන් ඔයාගේ දෙවෙනි ගානට යන්නේ. මෙන්න බලන්න. 9 වෙනි ගානේ මම ඉස්සෙල්ලා කියපු ගැළපෙල් ටික නැවත වතාවක් චෙක් කරගමු. අවසාන තොගය දෙපළකට දානවා. මේ මෙතන අවසාන තොගය දාන්න 30යි. ඒ වගේම අවසාන තොගය තව දාන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ 30යි. ඊළඟට දෙක උපචිත විදුලිය 5ක් තියෙනවා. මෙතන තියෙන ශේෂ පිරික්සුමේ 10ට මේ 5ත් එකතු කළා විදුලිය මෙතන දැම්මා 15යි. ඒ උපචිත 5 ජංගම වගකීමක දාන්න උපචිත විදුලිය කියලා 5යි. උපචිත විදුලිය කියලා 5යි. ඉදිරියට ගෙව්ව වේතනය 3ක් තිබුණා. අතර වේතන 15න් 3ක් ගියාම මෙතන දාන්න වේතන කියලා පරිපාලනවල 12යි. ඒ ඉදිරියට ගෙවුව 3 ඉදිරියට කළ වේතන කියලා ජංගමකම් වල ලියන්න 3යි. ජංගමකම් වල ලියන්න 3යි. ඊළඟට සටහන් නොවූ ගැන්ලි තිබුණා 5ක්. සටහන් නොවූ ගැන්ලි 5ක්. සටහන් වෙච්ච 20ක් තිබුණා. 20යි 5යි මෙතන දාන්න 25යි. ඒ සටහන් නොවෙච්ච එක විතරක් මේ මෙතන ගැනුම් වලින් අඩු කරන්න භාණ්ඩ ගැන්ලි කියලා 5යි. ඊළඟට මෝටර රථ 110ක් ක්ෂය කරන්න ඕනේ. මෝටර රථයේ තියෙන 120යි 110යි කියන්නේ 12යි. මෙතන මෝටර රථ ක්ෂය කියලා දාන්න 12යි. ඊළඟට ශේෂ පිරික්සුමේ ක්ෂය වෙන් කිරීම 20ක් තියෙනවා. මේ 12ත් එක්ක ඔක්කොම කීයද? 32යි. මෙතන සමුච්චිත ක්ෂය වල දාන්න මෝටර රථ වලට 32යි. එතන ඕනනම් පිරිවැය තීරුවට දාන්න කීයද? 120යි. දැම්මම පස්සේ දැම්මත් කමන්නේ. ඔන්න අර 6 වෙනි ගැළපිල්ල අලුත් එක. හොඳට අහගන්න. ලැබිය යුතු ගිණුම් වල ශේෂයෙන් කෝ ලැබිය යුතු ගිණුම් 65ක් තියෙනවා ශේෂ පිරික්සුමේ. ඔන්න ඔක ළමයි වෙළඳ ලැබිය යුතු දෑ කියලා. සාමාන්‍යයෙන් අපි දාන්නේ දෙවෙනි තීරුවේ නෑ. මේකේ මේ වෙන් කිරීමක් තියෙනවා නම් පළවෙනි එකේ 65 ලිව්වා. ඒකෙන් අඩු කළා. මොනවද අඩු කරන්න කියන්නේ? හානි කරන අලාභ ඉඩහැරීම්.
හානි කරන අලාභ ඉඩහැරීම් කොච්චරද ඉඩහැරිද කියන්නේ 5000ක්. එතකොට 5000ක් ඉඩහරින්න ඕනේ. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේකෙන් 110ක් මේකෙන් 105ක් ඔය විදිහට මේකේ කියනවා කෙලිම වටිනාකම 5000යි 65න් 5ක් ගියාම මෙතන 60යි. ඕම් බලන්න නැවත. ලැබී යුතු දෑ වලින් 5ක් හානි කරන අලාභ වෙනුවෙන් කරන්නේ. කොහොම නැත්නම් 110ක් කිව්වනම් 6.5ක්. ඒ වගේ අඩු කරන්න කියන්න පුළුවන් ප්‍රතිශතයක් අඩු කළා දැන් දැම්මා. ඊළඟ මේ අපිට ආපු උත්තරේ තියෙනවනේ දරුවෝ අපිට ආපු උත්තරේ. ඒ අපිට ආපු උත්තරේ ශේෂ පිරික්සුමේකත් එක්ක චෙක් කරලා බලනවා. ඔය ශේෂ පිරික්සුමේ තියෙනව නේද? හානි හැරීම් කියලා යට ඉඳන් දෙවෙනි එක. තරු ලකුණක් දාගන්න එතන පියුට් එකේ. ඒ 10 ළඟ තරු ලකුණක් දාගන්න. ආන් 10 ළඟ තරු ලකුණක් දාගෙන එතන මඩ කියන අපි සංසන්දනය කරලා බලන්න අපිට ආපු එකයි මේකේ දීලා තියෙන එකයි බලපුවම මේකේ දීලා තියෙන එක වැඩිද මදිද කියලා වැඩි. ආන්ගේ තරු ලකුණ ළඟ දාන්න වැඩි කියලා. ආන් වැඩි කියලා දාපු නිසා ආන් ඒක දියන්න මෙතන බෙදා හැරීම් වල වැඩි කියන එකට ගිණුම් කරන්නේදී කියන්නේ ආදි. ආදි දෙහැරීම්. ආදි දෙහැරීම්. ආදි තරු ලකුණක් දාන්න. ඒ වචන ටික ඉරක් ගහ ගන්න ආදි. ආදි නම් මොකද කරන්න ඕනේ මෙතනින්? අඩු කරලා දාන්න. ආදි නම් අඩු කරලා දාන්න. කීයක් තියනවද අපිට 5යිනේ ආවේ? ශේෂ පිරික්සුමේ 10ක් තියෙනවා. කීයක් අදිද? 5ක් අදි. 5ක් අදි. 5ක් අදි කියන්නේ 5ක් වෙන් වැඩි. බැරි වෙලාවත් ළමයි අතන අපිට 5ක් ඇවිල්ලා අපි හිතමුකෝ මෙතන තිබුණේ 3යි කියලා වෙන් කළා කියලා. එහෙම වුණා නම් කීයක් මදි වෙනවද? 2ක් මදි වෙනවා. මදි කියන්නේ ඌණයි. ඌණ නම් මෙතෙන්ට එකතු කරනවා. නමුත් මෙතන අදි වෙච්ච හින්දා මෙතනින් මොනව කළාද? අඩු කළා. ගැළපිලි එච්චරයි. දැන් ශේෂ පිරික්සුමේ උඩ ඉඳන් යනවා මුදල් 110යි. දාන්න චංගමවත් කම්මල මුදල් 110යි දෙවෙනි තීරුවේ. ආපසු එවුම් විකුණුම් වලින් අඩු කරනවා. ආපසු එවුම් විකුණුම් වලින් අඩු කරනවා. දෙවෙනි තීරුවේ විකුණුම් තියෙන්නේ 5යි. ආපසු එවුම් ගැනුම් වලින් අඩු කරනවා. තව අඩු කරන එකක් එතකොට 20යි. වෙළඳ ලැබිය යුතු දෑ දැම්මා. වෙළඳ ගෙවිය යුතු දෑ 30යි. වෙළඳ ගෙවිය යුතු දෑ චංගම වගකීම් වල 30යි. ඉඩම 80යි. ඉඩම 80යි. මම මෙතන උඩින් ඉඩ නෑ ළමයි. නමුත් ඉඩම දාන්නේ උඩින්ම ඉඩම කියලා. ඊතලයක් ගහන්න උඩට මේක උඩට එන්න ඕනේ. ඉඩම කීයක් තියනවද? 80යි. ඉඩම් ෂය වෙන්නේ නෑ. ගැනුම් 100යි. ගැනුම් වියදමක් පළවෙනි තීරුවේ 100යි. විකුණුම් දෙවෙනි තීරුවට 180යි. ලද වට්ටම් 10ක් තියෙනවා. ඒක වෙනත් ආදායමක්. ආදායම් දාන්නේ දෙවෙනි තීරුවේ 10යි. දුන් වට්ටම් බෙදා හැරීම් වියදමක 5යි. ප්‍රාග්ධනය මෙතන තියෙනවා 200යි. බැංකු ණය ඔය කියන්නේ චංගමනවන වගකීමක 80යි. විදුලිය වේතන දැම්මා. ණය පොලිය මූල්‍ය වියදමක් 10යි. බැංකු ණය පොලිය මූල්‍ය වියදමක් 10යි. මෝටර රථ දැම්මා. ෂය වෙන් කිරීම දැම්මා. ගැන්ලි දැම්මා. හානි කරන ලාභ ඉඩහැරීමත් ගත්තා. 1 තොගය කියන්නේ ආරම්භක තොගය 10යි. තොග දාන්න දෙවෙනි තීරුවට. ඔච්චරයි තියෙන්නේ. දැන් බලන්න පිළිවෙලට එකතු කරන්න ඕගොල්ලෝ.
හරිද? ගාන සමානද? බලන්න. මේකෙන් මේක අඩු කළා 175යි. මේ 100න් 25ක් ගියා 75යි. 10යි 85යි. 85න් 30ක් ගියාම 55යි. 55යි. මේ 175න් 55ක් ගියාම 175න් 55ක් ගියාම උත්තරේ එනවා 120යි. 120යි 10යි උත්තරේ එනවා 130යි. 130යි. ඊළඟට 12යි මේ පහට මේ පහ කපලා ගියාම මෙතන 12යි. 15යි 12යි 27යි. ඒ වගේම මෙතන 10ක් දාන්න. එතකොට 27යි 10යි 37යි 37යි 12යි කීයක් එනවද? 49යි. 130න් 49ක් ගියාම උත්තරේ එනවා 71යි. 71යි. මෙන්න මේ ශුද්ධ ලාභයට එකතු කරන්න 71ක්. එතකොට එනවා 271යි. 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 ඒ 271න් 25ක් අඩු කරන්න. ඒ 271න් 25ක් අඩු කරන්න. 271න් 25ක් අඩු කරපුවම 271න් 25ක් අඩු කරපුවම මෙතෙන්ට එනවා 246යි. 246යි. ඒකට මේ 80 දාන්න. ඊළඟට ඒකට මේ 35 දාන්න. ඒකට මේ 35 දාන්න. ඊළඟට මෙන්න මේ ටික වෙනම එකතු කරන්න. මේ දෙක වෙනම එකතු කරන්න. ඉස්සෙල් එකක් තිබිච්ච නිසා එකතු කරේ නැත්තේ. මෙතන 200යි. මෙතන 32යි. මේකෙන් මේක අඩු කරන්න. එතකොට 88යි. මෙතන තියෙන්නේ 80යි. එතකොට 168යි. මේ ටික ඔක්කොම එකතු කරලා මෙතෙන්ට ගන්න 3යි. 6යි 3යි 9යි 1යි 10යි. 2යි 203යි. 203යි. ඒකයි මේකයි එකතු කරන්න 68යි 3යි 71යි. 2යි 1යි 3යි 371ක් එනවා. දැන් මේ පැත්තත් බලමු අපි. 6යි 5යි 11යි. එකක් ඉතුරුයි. 5යි 13යි 13යි 3යි 16යි. බලන්න 10ක වෙනසක් තියෙනවා. 175යි මෙතන 25ක් අඩු වුණා. 75යි 10යි 85යි. 85න් 30ක් ගියාම 55යි. එතකොට 120යි 130යි 12යි 27යි 9 පොලි 10යි 37යි 49යි 49ක් ගියාම 81යි. මෙතන 81යි 71 නෙමෙයි 81යි. මෙතන 81යි. 281යි. මෙතන 256යි. එතකොට මෙතන එනවා 6යි 5යි 11යි. එතකොට 12 මෙතන 6යි 14යි 3යි 17යි 3යි 371ක් එනවා. මූල්‍ය දත්ත ප්‍රකාශය සමාන වෙනවා 371කට. මූල්‍ය දත්ත ප්‍රකාශය සමාන වෙනවා 371කට. මූල්‍ය දත්ත ප්‍රකාශය සමාන වෙනවා 371කට.
371යි. එතකොට ළමයි අර හානි කරන අලාභ ගැළපිල්ලක් කරන්නේ කොහොමද? හානි කරන අලාභ ඉඩහැරීමක් කරන්නේ කොහොමද? වෙළඳ ලැබිය යුතු දෑවල ශේෂයෙන්. වෙළඳ ලැබිය යුතු දෑවල ශේෂයෙන් දී ඇති ප්‍රමාණය මොනවා කරලා පෙන්වන්න ඕනේද? අඩු කරලා පෙන්වන්න ඕනේ. දී ඇති ප්‍රමාණය අඩු කරලා පෙන්වන්න ඕනේ. දී ඇති ප්‍රමාණය අඩු කරලා පෙන්වන්න ඕනේ. දීලා තියෙන ප්‍රමාණය මොනවා කරන්න ඕනේද? අඩු කරලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ඒක ශේෂ පිරික්සුමේ තියෙන සංඛ්‍යාවත් එක්ක සංසන්දනය කළා. ශේෂ පිරික්සුම අඩුද වැඩිද කියලා බලලා. ඒක අදි හෝ මොන වෙන් කිරීමක් විදියට දාන්න ඕනේද? ඌණ වෙන් කිරීමක් විදියට දාන්න ඕනේ. අදි හෝ ඌණ වෙන් කිරීමක් විදියට දාන්න ඕනේ. එතකොට අපි ඒකේ නෝට් එක වෙනම ලියනවා. ඕගලන් නෝට් එක වෙනම දෙනවා. හරිද? නෝට් එක වෙනම දෙනවා. මේවා එක ගානක්වත් එකතු කරන්න එපා දරුවෝ. එක ගානක්වත් එකතු කරන්න එපා. ඔයා 12 13 14 15 12 13 14 15 කියන ගණන් ටික 12 13 14 15 කියන ගණන් ටික 12යි 13යි 14යි 15යි කියන ගණන් ටික 12 13 14 15 කියන ගණන් ටික මොනවා කරන්නද? ඔයා පිළිවෙලට මොනවා කරන්නද? හදන්න ඔයා රූල් කරගත්ත ආකෘතිවල. හරිද? ආකෘතිවල. එතකොට ඒ ගණන් 4 අපි ඊළඟ ඔන්ලයින් එකෙන් මොනවා කරනවද? සාකච්ඡා කරනවා. ඒ වගේම ළමයි තව දෙයක් මතක කරන්න ඕනේ. තව කාරණාවක් මතක් කරන්න ඕනේ ඒක අවසන් වෙන්න කලින්. අපි හරිද? අප්‍රේල් මාසෙදී අපිට දින කිහිපයක් පන්තිය කරන්න බැරි වුණා. ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් කරන්න බැරි වුණා. නමුත් ඕගොල්ලෝ අප්‍රේල් මාසෙදී ඕගොල්ලෝ පන්ති ගාස්තුවක් ගෙවුව ගොඩක් දරුවෝ. හරිද? ඒ නිසා අපිට ඔන්ලයින් උනත් එකපාර සම්බන්ධ වෙලා මේ වීඩියෝ හදලා මේවා කරලා ගෙවන්න මේකනේ උපට ලබා දෙන්න බැරි වුණා. අපි මේ දේවල් එක්ක අපි මේ පළවෙනි සතියේ ඉඳලා අපි ක්‍රමවේද දෙකකට ලබා දෙන්න තීරණය කළා. එකක් තමයි මේ මාසේ ටික අපි මේ මාසේ නිබන්ධනය, ඒ කියන්නේ නිෂ්පාදන ගිණුම් නිබන්ධනය අපි මේ මාසේ ටික ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එක හරහා ඕනම වෙලාවක බලන්න පුළුවන් විදියට වෙබ්සයිට් එක හරහා අපි ලබා දෙන්න තීරණය කළා තිබුණා. ඊට අමතරව ඔයගොල්ලන්ට මේ අප්‍රේල් මාසෙදී අපි කරන්න කලින් දුන්න නිබන්ධනයේ තියෙන අප්‍රේල් මාසෙදී හරිද? කලින් දුන්න නිබන්ධනය. එතකොට මේ කලින් දුන්න නිබන්ධනයේ වැඩ ටික අපි YouTube හරහා ඔයගොල්ලන්ට ඕනම වෙලාවක බලන්න පුළුවන්. ඒ වගේම දරුවෝ වැරදි තේරුම් ගන්න එපා. අපි ඔන්ලයින් එක නිකුත් කරන, ඒ කියන්නේ අපි ඕනම වෙලාවක බලන්න පුළුවන් විදියට නිකුත් කරන්නේ නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ නිකුත් කරමු ඔන්ලයින්. තාමත් අපි කැන්සල් කරලා නැහැ. හරිද? හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඔයා බලන්න නැතුව හිටියොත් ඔයාලට වැඩ පිළිවෙලට යන්න බැරි වෙනවා. තේරෙනවද? හරිද? පිළිවෙලට යන්න බැරි වෙනවා. හරිද? පිළිවෙලට යන්න බැරි වෙනවා. ඒ නිසා ඔයා පිළිවෙලට බලන්න. හරිද? පිළිවෙලට බලන්න. අපි මොනවාද මේ සෑම ඔන්ලයින් එකක්ම අපි පැය දෙකමාරක් ඇදලා නැහැ. මොකද අපි ඕගොල්ලන්ට පිළිවෙල අවම වන ක්‍රමවේදය පාවිච්චි කරලා තියෙන්නේ Zoom වලටත් වඩා. ඒ තමයි YouTube. හරිද? ඒ නිසා පිළිවෙල අවම වන ක්‍රමවේදය පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම අපි ඔන්ලයින් එක පැයක් හෝ එකමාරක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා අපි සතියකට පැය 4ක පන්තියක්. ඒතර පැය 4ක පන්තිය අපි පැයකට සීමා කරලා මේවා කරන්නේ. නමුත් සතියකට පැයක් මේවා කරන්න බෑ. ඒ නිසා අපි ඊටාම හොඳින් ඔයගොල්ලන්ට පැහැදිලි කළා මේ කොටස් ටික කරගෙන යන්නේ. ඒ නිසා මේ ඔයගොල්ලන්ට අවශ්‍ය කොටස් ටික අපි නිසි පරිදි සිදු වෙනවා. ඒ වගේම වැඩ ටික බොරුවට අනවශ්‍ය ලෙස ඉතුරු කරලා හරිද? ඕගොල්ලන් ඒ කියන්නේ බහුතරයකගේ, ඒ කියන්නේ සුළුතරයකගේ හරිද පහසුව සඳහා බහුතරයකගේ ජීවිත කැප කරන්නට හරිද අපි සූදානම් නැහැ. ඒ නිසා අපිට වැදගත් වන්නේ බහුතරයකගේ ප්‍රතිඵලය. ඒ බහුතරයකගේ ප්‍රතිඵලයට අවශ්‍ය වැඩ කොටස් ටික අපි අනිවාර්යයෙන්ම මේ ඔන්ලයින් පාඨමාලාව තුලිනුත් ඔන්ලයින් තුලිනුත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා ඔයාලට අපි වීඩියෝ එක අවුට් කරන්නේ රෑ 10ට 11ට කියන එකේ
ඔයා ඒ වෙලාවේ වීඩියෝ එක බලන්න ඕනේ කියලා මේකක් නැහැ. ඔයාට ඇලර්ට් එකක් එයි. ඔයාගේ WhatsApp group එකට දැම්මට පස්සේ, ඔයාට YouTube එකට දැම්මට පස්සේ ඔයාගේ ඇලර්ට් එකක් එයි. හරිද? හැබැයි ඔයා ඒ වෙලේ බලන්න ඕනේ කියන වැරදි මානසිකත්වයක ඉන්න එපා. ඔයාට ඒක පහවදා හෝ ඊට පහවදා හෝ හරිද බලන්න පුළුවන්. හරිද? දැන් ඔයාට අවශ්‍යතාවයක් නැත්නම් ඔබලම ඉන්න පුළුවන්. හරිද? ඒ නිසා මොකද අපි කරන්නේ වැඩ කරන ළමයි වෙනුවෙන් සහ කැප කරන ළමයි වෙනුවෙන් කැපකිරීම කරන ළමයි වෙනුවෙන්. එතකොට ඔය කිසිම දෙයක් වැඩ කළේ නැත්නම් අපි පහුගිය අවුරුද්දේ වුණත් අපේ ළමයි හොඳ ප්‍රතිඵල ලැබුවේ. විශාල ළමයි ප්‍රමාණයක් ඒ සාමර්ථ සහ බීප සාමර්ථ ලැබුවේ. හරිද? වැඩ කරපු නිසා. ඒ නිසා වැඩ කරන්නේ නැතුව එහෙම නැත්නම් භාගයට වැඩ කරලා හරිද ප්‍රතිඵලය ආවේ නැතුවම හරිද ඔය කියන නිදහසට කාරණා ඔය කියන දේවල් කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. එහෙනම් ඒ නිසා අදාළ වන්නේ වැඩ කිරීම පමණයි. ඉතින් වැඩ කිරීම පමණයි. ඒ නිසා ඒක හොඳින් මතක තබාගෙන වැඩ ටික කරන්න පිළිවෙලට අපි මේ මාසේ අපි ඔන්ලයින් ටික අපි පිළිවෙලට ඔයගලන්ට නිකුත් කරනවා. ඒක මේ මාසෙ තුලදී අපි අනවශ්‍ය ප්‍රමාණයක් ගන්නෙ නැහැ. අපි මාසෙ තුලදී පැය 8කට පැය 10කට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පන්තියක් කරනවට වඩා අඩු කාලයක ඔන්ලයින් ප්‍රමාණයක් තමයි නිකුත් කරන්නේ. අපි ඔන්ලයින් 8ක් 10ක් නිකුත් කළා. ඒක පැය 10කට සීමා වෙනවා. ඒ ඔන්ලයින් ටික. නමුත් අපි පැය 10යිදි කරන්නේ පැය 20ක වැඩ ටික පැය 10කට සමරි කරලා අපි කරන්නේ. ඒ කියන්නේ මේ වීඩියෝ එඩිටින් කරලා මේව කරලා සමරි කරලා ඒ කියන්නේ පුළුවන් තරම් ඕගොල්ලන්ගේ පිරිවැය අවම වෙන විදිහට සහ අපේ පිරිවැය වැඩි වුණාට ඕගොල්ලන්ගේ පිරිවැය අවම වෙන විදිහට තමයි අපි ඔන්ලයින් එක කරගෙන යන්නේ. රයිට්. එහෙමනම් අපි මේ ඔන්ලයින් එකේ වැඩ ටික මෙතනින් අවසන් කරනවා.